ගෞරවනීය ස්වාමින් වහන්සේ පින්වතුනි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාම සෝබන සිත්වල සංග්‍රහණය. කාම සෝබන සිත් කිව්වහම හැම දිනෙටම මතක ඇති සිත් තියෙනවා 24ක්. සිත් 24ක්. මේ සිත් 24 අට බැගින් 3කට බෙදෙනවා. ඒ තමයි කාමාවචර කුසල් සිත් 8, සහේතුක කාමාවචර විපාක සිත් 8, සහේතුක කාමාවචර ක්‍රියා සිත් 8 කියලා. මෙව්වටම කියනවා මහා කුසල් සිත් 8, මහා විපාක සිත් 8, මහා ක්‍රියා සිත් 8 කියලා. එතකොට මේ කොටස් 3ක් තියෙන නිසා සාමාන්‍යයෙන් මේ සංග්‍රහණය ඉදිරිපත් කරන්නේ කොටස් 3කට. නමුත් ඔබේ පහසුව තකා අපි කල්පනා කළා එකම වගුවකින් මේ සංග්‍රහණය හැදෙන හැටි දක්වන්න සිත් 24ෙම. එතකොට මේ සිත් 24 සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත කුසල්සිත ඥාන සම්පයුත්ත අසංකාරික කුසල්සිත සසංකාරික කුසල්සිත සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික විපාකසිත සසංකාරික විපාකසිත සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික ක්‍රියාසිත සසංකාරික ක්‍රියාසිත කියලා සිත් 6ක් තියෙනවනේ. මේ 6ම ඇත්තටම කුසල ක්‍රියා විපාක කියලා 3ට බෙදෙනවා. හැබැයි 9 තියෙන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සහ සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත සසංකාරික කියන එකම නාමය. ඒක නිසා මේ නම් වශයෙන් ගත්තාම දුක 4කින් තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. උදාහරණයකට දැන් කුසල් ගත්තාම පළවෙනි දුකය සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික සිත් දෙකට කියනවා පළවෙනි දුකය. දෙවැනි දුකය කියලා හඳුන්වනවා සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත් දෙක. උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික සිත් දෙක හඳුන්වනවා තුන්වෙනි දුකය කියලා. හතරවෙනි දුකය කියලා හඳුන්වනවා සෝමනස්ස සමාවෙන්න උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික හා සසංකාරික සිත් දෙක. එතකොට මෙන්න මේ දුක 4කින් මේක පෙන්වන්නේ. එතකොට කුසල් වලත් පළවෙනි දුකයක් තියෙනවා, ක්‍රියාවලත් පළවෙනි දුකයක් තියෙනවා, විපාක වලත් පළවෙනි දුකයක් තියෙනවා. අපි මේ පළවෙනි දුකය ගැන කතා කරනකොට කුසල් වල පළවෙනි දුකේ, ඒ කියන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිතෙත් සසංකාරික සිතෙත් යෙදෙන චෛතසික එක සමානයි. මුළු ප්‍රමාණය චෛතසික 38යි. එන්නේ අන්‍ය සමාන චෛතසික 13ක් සහ සෝබන චෛතසික 25ක් කියන මේ චෛතසික 38 යෙදෙනවා. අකුසල චෛතසික 14 තමයි නොයෙදෙන චෛතසික ප්‍රමාණය වෙන්නේ. මේක පහසුවෙන් මතක තියාගන්න පුළුවන් ගණනක්. මොකද අන්‍ය සමාන චෛතසිකත් සෝබන චෛතසිකත් කියන සියල්ලම මෙහි සම්පයුක්ත වෙනවා 38යි. හැබැයි 38යි කිව්වට මේ කාම සෝබන එක සිතක එක චිත්තෝත්පාදයක කවදාවත් මේ 38ම එකවර පහළ වෙන්නේ නැහැ. මොකද විරති චෛතසික 3 සහ අප්පමඤ්ඤා චෛතසික 2. ඒ කියන්නේ කරුණා මුදිතා සහ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන චෛතසික 3 එකවර කවදාවත් එක සිතක යෙදෙන්නේ නැහැ. සමහර විට මේ 5 දෙනා නොයෙදෙන්නමත් පුළුවන්. එතකොට 38න් 5ක් අයින් කරාම සමහර විට මූලිකම වශයෙන් මේ පළවෙනි දුකේ යෙදෙන චෛතසිකාන 33ක් වෙන්න පුළුවන්. සිතත් එක්ක එතකොට චිත්තෝත්පාදයේ තියෙන 34යි ධර්මතා. හොඳද? 34යි තියෙන්නේ. චෛතසිකාන 33යි අවමය. හැබැයි මේ අවම 33ට සමහර විට කරුණාව එකතු වෙන්න පුළුවන්. සමහර විට මුදිතාව එකතු වෙන්න පුළුවන්. කරුණාවයි මුදිතාවයි දෙකම එකට එකතු වෙන්නේ නැහැ. ඊට පස්සේ විරති වලින් එකක් යෙදෙන්න පුළුවන්. එතකොට අනිත් විරති දෙකත් අපමඤ්ඤා දෙකත් යෙදෙන්නේ නැහැ.
ඒක නිසා කවදාවත් උපරිමය 34 ඉක්මවන්නේ නැහැ. මේ සමස්තය තමයි 38ක් වෙන්නේ. ඒක මතක තියාගන්නට ඕනේ. ඊට පස්සේ පළවෙනි දුකය ක්‍රියා හැටියට සලකනකොට ඒ කියන්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියන මහා ක්‍රියාසිට දෙක ගත්තාම එතනදී අන්‍ය සමාන 13ත් විරති හැර සෝබන චෛසික 22ත් කියන චෛතසික 35ක් තමයි උපදින්නේ. බලන්න මේ 38න් විරති 3 නැති වුණා. ඒතකොට 35යි. ඇයි විරති 3 නොයෙදෙන්නේ? මේ රහතන් වහන්සේලාට මේ මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ජීවයන්ගෙන් වළකින්න දෙයක් නැහැ. උන්වහන්සේලා සීලය පරිපූර්ණ කරගත්තු උත්තමයන් වහන්සේලා. ඒක නිසා විරති වලින් උන්වහන්සේලාට ප්‍රයෝජනයක් නැහැ. නමුත් උන්වහන්සේලාත් සාමාන්‍ය පුද්ගලයන් වගේ නැත්තම් පෘථග්ජන සහ සීක පුද්ගලයන් වගේ සත්වයන්ට කරුණාව සහ මෛත්‍රිය දක්වනකොට ඇතැම් විට උන්වහන්සේලාට පහළ වෙන්න පුළුවන්කම තියෙනවා කරුණාවත් මුදිතාවත් දෙකෙන් එකක් මේ චෛතසික ප්‍රමාණය තුල. ඊට පස්සේ නොයෙදෙන චෛතසිකවල ප්‍රමාණය තමයි 17 කියන්නේ. එතකොට අකුසල චෛතසික 14ත් අර මේ පැත්තේ නොයෙදෙන විරති 3ත් කියන චෛතසික 17ක් මෙහි යෙදෙන්නේ නැහැ. එතකොට මෙතනදී ගත්තාම ඇත්තටම මේ 13ත් 22ත් ඇතුලේ මෙතන තියෙනවනේ සෝබන සාධාරණ 19. ඒ සෝබන සාධාරණ 19 තමයි අනිවාර්යෙන් මෙතනදී ඒකාන්තයෙන් මේ යෙදෙන්නේ. ඒ සෝබන සාධාරණ 19 ඇරුණහම ඒකාන්තයෙන් යෙදෙන චෛතසිකයකට තියෙනවා ප්‍රඥාව. එතකොට 20යි 13යි 33ක් අනිවාර්යෙන් යෙදෙනවා. ඒ 33ට අමතරව එක්කෝ කරුණාවේ දෙන්න පුළුවන් 34ක් වෙනවා. එහෙම නැත්නම් මුදිතාවේ දෙනවා. ඒ 34ක් වෙනවා. එතකොට උපරිමේ 34ක් වෙන්න පුළුවන්. මේ සමස්තය තමයි 35. ඊළඟට අන්‍ය පළවෙනි දුකය ගැන අපි කතා කරනකොට විපාක වලින් ඒ කියන්නේ සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියන මහා විපාක සිද්ද ගැන කතා කරනවා. එතනදී අන්‍ය සමාන 13ක් තියෙනවා. විරති සහ අප්පමඤ්ඤා දෙකක් තියෙන්නේ. අප්පමඤ්ඤා විපාක සිත් වලින් සත්ත්ව ප්‍රඥාප්තිය අරමුණු කරගෙන කරුණා මුදිතා සිත් පහළ කර ගැනීමක් විපාක සිත් වලින් කෙරෙන්නේ නැහැ. ඒක නිසා විපාක සිත් කියන්නේ කාමාවචර විපාක සිත් වල යෙදෙන්නේ නැහැ. මහා විපාක සිත් වල කෙරෙන්නේ නැහැ. ඒක නිසා අපමඤ්ඤා දෙකත් මෙතනදී අයින් වෙනවා. එතකොට සියලුම චෛතසික ප්‍රමාණය සමස්තය දෙන්න පුළුවන් චෛතසික 33ක් විතරයි. මේ 33 නම් අනිවාර්යයෙන්ම යෙදෙන බව සැලකිය යුතුයි. මොකද මෙතනදී එකක්වත් අඩු වෙන්නේ නැහැ. ඊළඟට නොයෙදෙන චෛතසික ප්‍රමාණය අකුසල චෛතසික 14යි විරති 3යි අපමඤ්ඤා 2යි කියන 19ම නොයෙදෙන චෛතසික වෙනවා. ඊළඟට තියෙන්නේ දෙවනි දුකය. දෙවනි දුකය කියලා අපි හඳුන්වන්නේ සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංකාරික සසංකාරික සිත් දෙක. එයින් කුසල් දෙක කතා කරනකොට එතනදී අන්‍ය සමාන චෛතසික 13යි ප්‍රඥාව හැර කාමසෝබන 24යි චෛතසික වලින් යෙදෙන ගන්න. එතකොට 37ක්. එතකොට මෙතන පළවෙනි දුකේ කුසල් අපි කතා කරාම කුසල් වලින් මේ 38ම පළවෙනි එකේ දෙනවනේ. එකෙන් ප්‍රඥාව විතරක් යෙදෙන්න හේතුව මේ සිත් මොනවද? ඥාන විප්පයුත්තයිනේ. එතකොට යෙදෙන්නේ 37යි. නොයෙදෙන ප්‍රමාණය අකුසල් 14යි ප්‍රඥාවයි 15ක් යෙදෙන්නේ නැහැ. ඊළඟට අපි ක්‍රියාවලින් දෙවෙනි දුකය ගැන
කතා කරනකොට ක්‍රියාවල දෙවෙනි දුකේදී අනිසමාන චෛසික 13යි විරති ප්‍රඥාවයි කියන දෙකම එතනදී අයින් වෙනවා. අයින් වෙලා සෝබන චෛසික 21යි යෙදෙන්නේ. එතකොට සමස්තය 34ක් වෙනවා. එතකොට ඔබට පේනවා ඇති මේ පළවෙනි දුකය ක්‍රියා සම්බන්ධව තියෙන පළවෙනි දුකයේ 35න් අඩු වෙලා තියෙනවා ප්‍රඥාව විතරක් මෙතනදී 34ක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ නොයෙදෙන චෛසික ප්‍රමාණය ගැන අපි කතා කරනකොට නොයෙදෙන චෛසික ප්‍රමාණය 18යි. ඒ තමයි අකුසල් චෛසික 14ත් විරති 3ත් ප්‍රඥාවත් කියන 18. ඊළඟට අපි විපාක සම්බන්ධව කතා කරනකොට විපාකවල දෙවෙනි දුකේ සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංකාරික හා සසංකාරික කියන මහා විපාක සිත් දෙක ගත්තාම අන්‍ය සමාන චෛසික 13ම යෙදෙනවා. විරති යෙදෙන්නේ නැහැ. අපමඤ්ඤා යෙදෙන්නෙත් නැහැ. ඒ වගේම ප්‍රඥාව යෙදෙන්නෙත් නැහැ. දැන් බලන්න පළවෙනි දුකේ විපාක සම්බන්ධව මේ දම්පැහැයෙන් මම පෙන්නලා තියෙන්නේ විපාක සම්බන්ධව කතා කරනකොට දෙවෙනි දුකේදී 33ක් තිබුණා. ඒ 33න් ඇත්තටම අඩු වෙලා තියෙන්නේ මොකද්ද? ප්‍රඥාව විතරයි දෙවෙනි දුකේට යනකොට. මොකද මේක ඥාන විප්පයුත් සිතක්. ඒතොර ඒ දෙන ගාන සමස්තය 32යි. ඊට පස්සේ අකුසල 14ක් තියෙනවා. විරති චෛතසික 3ක් තියෙනවා. අපමඤ්ඤා 2ක් තියෙනවා. ප්‍රඥාව තියෙනවා. මේ 20 නොයෙදෙන පැත්තේ තියෙන්නේ. මේ 20 කවදාවත් යෙදෙන්නේ නෑ දෙවෙනි දුකය විපාක සිත්වල කතා කරද්දී. මෙතන ඇත්තටම මේ සමස්තය කිව්වට සමස්තය නෙමෙයි මේ ප්‍රමාණය අනිවාර්යෙන් යෙදෙන ප්‍රමාණය මෙතන නියත අනියත ભેදයක් ඇත්තේ නෑ මේ චෛසික ප්‍රමාණය ගැන කතා කරද්දී. ඊට පස්සේ අපි තුන්වෙනි දුකේ පිළිබඳව කතා කරනවා. තුන්වෙනි දුකේ ගැන කතා කරනකොට එතෙන්ට යෙදෙන සිත් තමයි උපේක්ඛාසගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත සහ සසංකාරික සිත කියන සිත්. එතකොට එතනදී බලන්න වේදනාව වෙනස් වුණා. උපේක්ඛා සහගතයිනේ. ඒක නිසා මොකද වෙන්නේ? අන්‍ය සමාන වලින් ප්‍රීතියත් යෙදෙන්නේ නැහැ. ඒතකොට අන්‍ය සමාන 12යි යෙදෙන්නේ. ඊට පස්සේ කාම සෝබන 25ම නමුත් යෙදෙනවා. හැබැයි ඒකත් අර පළවෙනි සිතේදී කිව්ව විදිහ පළවෙනි සිතේදී දක්වපු විදිහමයි එතනදිත් ඇත්තටම තියෙනවා මොනවද අනියත යෝගී චෛසික 5ක් එතනත් තියෙනවා. විරති 3යි අපමඤ්ඤා 2යි කානියත යෝගී යෙදෙන්නත් පුළුවන් නොයෙදෙන්නත් පුළුවන් බව මතක තියාගන්නට ඕනේ. ඊට පස්සේ අකුසල චෛසික 14ත් ප්‍රීතියත් කියන චෛසික 15 තුන්වෙනි දුකය කුසල් වල තුන්වෙනි දුකයත් එක්ක සම්පයුක්ත වෙන්නේ නැහැ. ඊට පස්සේ ක්‍රියාවල තුන්වෙනි දුකය ගැන කතා කරනකොට කියන්නේ උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික කියන ක්‍රියා සිද්දෙක් ගැන කතා කරනකොට ප්‍රීතිය හැර අන්‍ය සමාන චෛසික 12 දෙනවා. එතනදී විරතියත් ඉවත් වෙනවා. රහතන් වහන්සේලාට විරති යෙදෙන්නේ නැහැ කාමාවචර සිත්වලදී. ඒක නිසා එතනදී කාමසෝබන 22යි යනුව 34යි යෙදෙන චෛතසික ප්‍රමාණය. එතකොට අපි මේක දෙවෙනි හා පළවෙනි ක්‍රියාසිට එක්ක සංසන්දනය කරලා බැලුවොත් පළවෙනි එකේදී 35ක් තිබුණා ක්‍රියාවල. එතනදී ප්‍රීතියක් තිබුණා. 22ක් තියෙනවා
සෝබන විරති හැර දෙවන දුකේදී ප්‍රඥාව අයින් වෙනවා 21ක් වෙන්නේ ඒකයි යන්නේ සමාන 13මයි. එතකොට මෙතනදී ඇත්තටම පළවෙනි දුකේ හා සමානයි ටිකක්. හැබැයි මෙතනදී 30 අතන තිබුණේ 35යිනේ මෙතන. මේ 35 මෙතනදී වෙලා තියෙනවා 34ක් බවට පත් වෙලා තියෙනවා. මක් නිසාද? මෙතනදී උපේක්ඛා සහගත සිතක් නිසා ප්‍රීතිය ඉවත් වීම නිසා අනි සමාන වලින්. ඊට පස්සේ අකුසල චෛසික 14ක් තියෙනවා. ප්‍රීතිය තියෙනවා. විරති 3 තියෙනවා. එතකොට 18ක් චෛසික නොයෙදෙන පැත්තේ තියෙනවා. තුන්වෙනි දුකේ ගැන කතා කරනකොට තුන්වෙනි දුකේ වෙන්නේ විපාක වලින් ඒ වගේම අර උපේක්ඛා සහගත ඥාන ප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියන මහා විපාක සිත් දෙක. එතනදී සුපුරුදු විදිය ප්‍රීතිය හැර අන්නේ සමාන චෛසික 12යි දෙන්නේ උපේක්ඛා සහගත සිත නිසා විරති අපමඤ්ඤා දෙකම දෙන්නේ. එතකොට 20යි 32ක් චෛසික යෙදෙන පැත්තේ තියෙනවා. නොයෙදෙන පැත්තේ 20ක් තියෙනවා. ඒ තමයි අකුසල 14 ප්‍රීතිය විරති 3 සහ අපමඤ්ඤා 2. ඊට පස්සේ තුන්වෙනි සමාවෙන්න හතරවෙනි දුකේ ගැන අපි කතා කරද්දී හතරවෙනි දුකේ වෙන්නේ කුසල් වලින් සෝමනස්ස සහගත ඥාන සමාවෙන්න උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත අසංකාරික සිත සහ සසංකාරික සිත කියන කුසල් සිත් දෙක. එනදී ප්‍රීතියත් අඩු වෙනවා. කාම සෝබන පැත්තෙන් ප්‍රඥාවත් අඩු වෙනවා. එතකොට පළවෙනි කුසල් සිත් දෙක ගත්තාම ඔබට මතක ඇති චෛසික 38ක් තිබුණා. එතනදී සිත සෝමනස්ස සහගතයි වගේම ඥාන සම්පයුක්තයි. ඒක නිසා ප්‍රීතියක් තිබුණා. ප්‍රඥාවක් තිබුණා. මෙතනදී ඇත්තට මේ 38න් පළවෙනි සිතේ යෙදෙන චෛසික 38න් අඩු වෙලා තියෙන්නේ මොකද්ද? ප්‍රීතියයි ඊට පස්සේ ප්‍රඥාවයි කියන දෙක. ඒතකොට 36යි යෙදෙන්නේ. හැබැයි මෙතනදිත් අපි ඇත්තටම මතක තබා ගන්නට ඕන දෙයක් තමයි මෙතනත් සමා වෙන්න මෙතනත් තියෙනවා අනියත යෝගී චෛතසික. අනියත යෝගී චෛතසික. ඒක නිසා ඇත්තටම මෙතනත් අපි අනියත යෝගී චෛතසික වලදී යෙදෙන්නත් පුළුවන් නොයෙදෙන්නත් පුළුවන් විරතිත් අප මඤ්ඤාත්. ඒක නිසා මෙතනින් 24න් සමහර විට 5ක් අඩු වෙලා 19ක් පමණක් තියනවා වෙන්නට පුළුවන්. එහෙමනොත් මේකේ දෙන්න පුළුවන් ඇත්තටම අවම ප්‍රමාණය වෙන්නේ ඒකාන්ත ප්‍රමාණය වෙන්නේ චෛතසික 31ක් පමණයි. සමස්තය තමයි 36ක් වෙන්නේ. ඊට පස්සේ අකුසල සහ ප්‍රීති ප්‍රඥා කියන චෛතසික සියල්ල එක්ක වුණාම චෛතසික 16ක් නොයෙදෙන පැත්තේ තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි දුකේ ක්‍රියා පැත්තෙන් හතරවෙනි දුකේ ක්‍රියා පැත්තෙන් කතා කරද්දී ප්‍රීතිය හැරන්නේ සමාන 12ක්, විරිති ප්‍රඥා හැර සෝබන චෛතසික 25ක් සමාන 21ක් යෙදෙනවා. සමස්තය චෛතසික 33ක් වෙනවා යෙදෙන පැත්තේ. නොයෙදෙන පැත්තේ 19ක් තියෙනවා. අකුසල 14ක්, ප්‍රීතිය, විරති 3 සහ ප්‍රඥාව. විපාක ගැන කතා කරනකොට ඒ කියන්නේ උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත අසංකාරික හා සසංකාරික විපාක සිද්දෙක් කතා කරනකොට ප්‍රීතිය හැරන්නේ සමාන චෛතසික 12ත්, විරති අපමඤ්ඤා හැර විරති අපමඤ්ඤා ප්‍රඥා කියන සියල්ලර කාම සෝබන සමාන සෝබන සාධාරණ චෛතසික 19 විතරයි ඇත්තටම මෙතන දෙන්නේ. ඒතකොට 12යි 19 31ක් කියදෙනා මේක අනිවාර්යයි. ඊට පස්සේ නොයෙදෙන පැත්තේ තියෙනවා 21ක්. 17 අකුසල 14, ප්‍රීතිය, විරති 3, අපමඤ්ඤා 2 හා ප්‍රඥාව 21යි. එතකොට ඊළඟට අපි සුපුරුදු විදිහට දක්වලා තියෙනවා මේ
කාමසෝබන සිත් 24 සංග්‍රහණය අභිධර්මාර්ථ සංග්‍රහය දක්වලා තියෙන ආකාරය. එතනදී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කාමාවචර සෝබනේසු පන කුසලේසු තාව පටමද්වේ අන්න අපි කිව්වේ දුක හැටියට පෙන්වන්නේ කියලා. එතකොට කාමාවචර සෝබනේසු කාමාවචර සෝබන අතරින් කුසල් සිත්වලදී පළවෙනි දෙකේ අඤ්ඤ සමානා තේරස චේසිකා අඤ්ඤ සමාන චෛසික 13යි පංචවීසති සෝබන චේසිකා චේති සෝබන චෛසික 25යි අට්ඨතින්ස ධම්මා සංඝං ගච්ඡanti චෛසික 38ක් සංග්‍රහ වෙනවා. අප්පමඤ්ඤා විරතියෝ පනිත්ත පංචපි පච්චේක මේව යෝජේ තබ්බා. එතකොට අප්පමඤ්ඤායි විරති කියන චෛසික පහ ගත්තාම එයින් එකවරකට එකයි යෙදෙන්නේ කියලා අපි සලකලා යොදාගත යුතුයි. සමහර විට පහමත් නොයෙදෙන්න පුළුවන් මොකද අනියත යෝගී නිසා. ඊට පස්සේ ဒုတိ යද්වේ ඥානවජ්ජිතා. එතකොට 38න් දෙවෙනි දුකයට යනකොට ඥාන විප්‍රයුක්ත නිසා සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත සංකාරික සසංකාරික කියන සිත් දෙක නිසා එතන ඥානවජ්ජිතා ඥාන කියන්නේ ප්‍රඥාව නැතුව චෛසික 37යි යෙදෙන්නේ. තතියද්වේ ඥාන සම්පයුක්තා. අර දෙවෙනි දුකේදී අඩු වෙච්ච සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියන සිත් දෙකේදී අඩු වෙච්ච ප්‍රඥාව තුන්වෙනි දුකේදී මොකද වෙන්නේ? එකතු වෙනවා. මොකද උපේක්ඛා සහගත ඥාන සම්පයුක්තයිනේ. උපේක්ඛා සහගත උනාට ඥාන සම්පයුක්තයි. ඒක නිසා පිළිවෙලින් ගත්තාම සිත්වලදී නම් තුන්වෙනි කාමාවචර කුසල් සිත්වල තුන්වෙනි සහ හතරවෙනි සිත්වල නොතිබිච්ච ප්‍රඥාව උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික සිත් දෙකේදී එකව වෙනවා. හැබැයි උපේක්ඛා සහගත නිසා සිත වේදනාවතින් උපේක්ඛා සහගත වෙච්ච සිත් දෙකේ ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඒක නිසා නැවත වතාවක් 37යි එතන යෙදෙන්නේ. ඊට පස්සේ හතරවෙනි දුකයට ගියාම චතුත්ථද්වයේ ඥාන පීති වජ්ජිතා තේව සංගයන්ති. එතකොට හතරවෙනි දුකේ නැත්තම් උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියන සිත් දෙක ගැන කතා කරනකොට ඒ කුසල් සිත් දෙකේ ප්‍රඥාවේ දෙන්නෙත් නැහැ, ප්‍රීතියේ දෙන්නෙත් නැහැ. ඒ දෙකම අයින් වුණාට පස්සේ දෙන්නේ චෛසික 36යි. බලන්න ඒක ලස්සනට ගාථාවකින් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා. අට්ඨතින්ස සත්තතින්ස ද්වයං චත්තින්සකං සුබේ 38යි 37 වුව දෙකයි 36යි තමයි කාම සෝබන සිත්වල සංග්‍රහ ණය චෛතසික ගණන. පළවෙනි සිත් දෙකේ 38ක් කියනවා. දෙවෙනි සිත් දෙකේ තුන්වෙනි සිත් දෙකෙත් කියන දුක දෙකේ එකයි කිව්වේ සත්තතින්ස ද්වයං කියලා. එතන තියෙනවා 37 වුව දෙකක්. දෙවෙනි දුකේ 37යි තුන්වෙනි දුකේ 37යි. හතරවෙනි දුකේදී 36යි චත්තින්සකං. ඊට පස්සේ කියනවා ක්‍රියාසිටවල ප්‍රමාණය යෙදෙන චෛසික පංචතින්ස. එතකොට පළවෙනි දුකේ තියෙන 35යි දෙවෙනි තුන්වෙනි එකේ තියෙනවා 34 ගානේ. තුන්වෙනි එකේදී 33යි තෙත්තින්සකං. ඊට පස්සේ විපාක ගත්තාම පළවෙනි දුකේ තියෙන්නේ 33යි තෙත්තින්ස 33යි. ඊට පස්සේ එතනදි ගත්තාම දෙවෙනි හා තුන්වෙනි කියන දුකවල 32 ගානේ තියෙනවා. බලන්න මෙතන ගත්තාම ඔබට පෙයි දෙවෙනි විපාක සිත්වල 32යි. ඊට පස්සේ තුන්වෙනි විපාක දුකේ ගත්තාම 32යි යෙදෙන්නේ. ඊට පස්සේ කියනවා ද්වේක ඒක කියලා කියන්නේ මෙතන ඒක කියන එක සංදියක් තියෙන. ඒතකොට ඒක තින්සකං හතරවෙනි දුකේ තියෙන්නේ චෛසික 31යි. මේ චෛසික 31 විතරයි එතන තියෙන්නේ. හරි අපූර්වට සංග්‍රහ කරලා තියෙන ආකාරය මෙන්න මේකත් පෙන්වන්න ඕනේ. මේ සහේතු කාමාවචර පුඤ්ඤ පාක ක්‍රියාමනේ. දැන් මේ හරියට ප්‍රශ්න ඇති කරගන්නවානේ. මේ පින කියන්නේ එකක්, කුසලයේ කියන්නේ එකක්,
ඔවට හරි වාද විවාද ඇති කරගන්නවානේ. මේවට ඇත්තටම කාලේ ගත කරන එකත් මේ මහා පාඩුවක්. මෙතනම මේ පේනවා මේ අපි කියන්නේ සහේතුක කාමාවචර කුසල් කියන වචනෙට තමයි මේ පොළොන්නරු යුගයේදී අපේ මේ අභිධර්ම මහා විශාරද තෙර නමක් වෙච්ච අපේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ මේ පුඤ්ඤ කියන වචනේ කුසල් කියන එකට සමාන පදයක් හැටියට යොදාගෙන තියෙන්නේ. මේක හරි ප්‍රශ්නයක් නම් මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා නම් උන්වහන්සේ කීයටවත් අභිධර්මයේ වගේ ඍජුව කතා කරන ධර්ම පර්යායක මේ කිසිසේත්ම කුසල කියන එකට පුඤ්ඤ කියන පදේ පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා මේ පින් කියන්නේ එකක් කුසල් කියන්නේ එකක් වගේ වාදවල පුළුවන් නම් නොපැටලී ඉන්නවා නම් වඩාත් හොඳයි. තමන් තේරුම් අරගෙන තමන්ගේ කාලය පරිස්සම් කරගත්ත හැකි. නමුත් කරුණාවෙන් යම් කිසි කෙනෙක්ට පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය නම් ඒ වෙලාවේ කරුණාවෙන් මෛත්‍රියෙන් ඔවුන්ගේ උන්නතිය සඳහා මේ දේවල් පැහැදිලි කරලා දුන්නට ගැටලුවක් නැහැ. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අකුසල් සිත්වල සංග්‍රහණය. ඒත් අකුසල් සිත්වල සංග්‍රහණය කතා කරනකොට අකුසල් සිත් තියෙනවා 12ක්. ඒ අකුසල් සිත් 12ත් හරි අපූර්ව විදිහකට තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ මෙතනදී සංග්‍රහණය වලදී. ඒ කියන්නේ මේ අකුසල් සිත් 12න් තියෙනවා අසංකාරික සසංකාරික ભેදයක් අපිට දකින්න පුළුවන්. හොඳද? ඇත්තටම මේ මෙතන කියන මේ අවසානයේ තියෙන විචිකිච්ඡා සහ උද්ධච්ච සහගත සිත් දෙකත් ගත්තාම අසංකාරිකම තමයි. නමුත් එතන පැහැදිලිව පේන මේ විචිකිච්ඡා සහ උද්ධච්ච කියන චෛතසික දෙකෙන් ඒ දෙක විශේෂණ වීම නිසා ඒ දෙක අසංකාරික සසංකාරික ભેදයේ සලකනවට වැඩිය, ඒ කියන්නේ අසංකාරික සිත් හැටියට දක්වනවට වැඩිය සාකච්ඡා කළ යුතු විශේෂත්වයක් තියෙන. ඒ දෙක වෙන් කරගන්නවා අපි. නමුත් එතකොට 12න් දෙකක් ගියාම සිත් 10ක් ඉතුරුයි. මේ 10 පහ බැගින් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ අසංකාරික සිත් 5ක් තියෙනවා, සසංකාරික සිත් 5ක් තියෙනවා. ඒතර පළවෙනිට අපිට හම්බ වෙන අසංකාරික සිත් තමයි සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික කියන ලෝභ සිත. ඒ සිතේ යෙදෙන චෛතසික පළවෙනියට පෙන්නනවා. ඒ සිතේ යෙදෙන චෛතසික තමයි අන්‍ය සමාන චෛතසික 13යි, මෝහ චතුස්කයයි, ලෝභය සහ දිට්ඨිය කියන චෛතසික දෙකයි. එතකොට මානෙ යෙදෙන්නේ නැහැ. මොකද මේකේ දිට්ඨිය යෙදෙන නිසා. එතකොට සියලු චෛතසික ප්‍රමාණය 19යි යෙදෙන චෛතසිකේ මෙව ඒකාන්තයෙන් යෙදෙනවා. නොයෙදෙන චෛතසික ප්‍රමාණය 33යි. ඒ තමයි සෝබන චෛතසික 25 සහ මාන දෝෂ චතුස්කය, විචිකිච්ඡාව, තීනය සහ මිද්දේ කියන අට කොම 33යි. මේ එකතු වෙන්න ඕනේ හැම වෙලේම. කලිනුත් අපි මතක් කළා වගේ 30 සමා වෙන 52ක් එකතු වෙන්නට ඕනේ හැම වෙලේම යෙදෙන චෛතසික හා නොයෙදෙන චෛතසික වල එකතුව ගත්තාම. ඊට පස්සේ දෙවැනි අසංකාරික සිත කියන්නේ සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිත. අර ලෝභ සිත් 8 පිළිවෙලින් ගත්තොත් තුන්වෙනි සිත. එතකොට එතනදී අන්‍ය සමාන 13ක් යෙදෙනවා, මෝහ චතුස්කය දෙනවා. එතන ලෝභ දිට්ඨිගත විප්පයුත්තයි. නිසා ලෝභය සමග දිට්ඨිය යෙදෙන්නේ නැහැ. ඒ නිසා ඇතැම් විට මානය දෙන්න පුළුවන්. හැබැයි අනියත යෝගී. ඒතර එතන චෛසික ගාන 19මයි, නොයෙදෙන චෛසික ගාන 33මයි. හැබැයි එතන දිට්ඨිය වෙනුවට මානය වෙනුවට තියෙන්නේ දිට්ඨිය. මොකද මානය යෙදෙන පැත්තට ගියා. යෙදෙන පැත්තෙන් දිට්ඨිය මේ පැත්තට ආව. එතකොට ඔක්කොම තියෙන්නේ 33යි.